Hello everyone, welcome to the Spoken English for Daily Use program. So please subscribe to my channel to keep learning English with me. Remember, this is just for you. අයිබෝවන් වෙනද වගේම අදත් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අද දවසේ අපි සුවිශේෂී පාඩමක් කරන්නයි හදන්නේ. ඉංග්‍රීසි භාෂාවේ නැතිවම බැරි වාක්‍ය රටා දෙකක් පිළිබඳව. යමක් යම් තැනක තියෙනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් පුජ්‍යලයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, යම් තැනක ඉන්නවා. එහෙමත් නැත්නම් පුජ්‍යලයන් පිරිසක් සතුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් දේවල් සමූහයක් යම් තැනක තියෙනවා. අපි අවසානයේදී තේරුම් ගන්න ඕනේ යම් දෙයක් යම් තැනක තියෙනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් යම් තැනක ඉන්නවා. යන අදහස ප්‍රකාශ කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ ඉතාම සරල නමුත් අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවක් තියෙනවා. ඒ තමයි there is සහ there are කියන වාක්‍ය රටාව. there is සහ there are කියන වාක්‍ය රටාව. එහෙමනම් එවැනි වාක්‍යයක් අපි ආරම්භ කරන්න ඕනේ ඔන්න ඔය කියපු phrases දෙකේ. මතකනේ? there is ඊළඟට there are. දැන් අපි බලමු there is භාවිතා කරන්නේ කොතෙන්ද? එහෙම නැත්නම් කොයි වගේ අදහස් ප්‍රකාශ කරන්නද කියලා. යම් කිසි තැනක යම් දෙයක් තියෙනවා. එක දෙයක්. එහෙම නැත්නම් යම් තැනක යම් කෙනෙක් සතෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන් ඉන්නවා. අපි උදාහරණයක් බලමු. මේසේ උඩ පොතක් තියෙනවා. අර ගහ යට මිනිසෙක් ඉන්නවා. ගේට්ටුව ළඟ කවුදෝ ඉන්නවා. පුටුව යට පූසෙක් ඉන්නවා. මෙන්න මෙවැනි අදහස් ප්‍රකාශ කරන්නට අපිට අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා මේ there is කියන වාක්‍ය රටාව. මෙතනදී there කියන වචනය ඔය මම කියන විදිහටයි කියන්න ඕනේ. මොකද බොහෝ අය පුරුදු වෙලා ඉන්නේ there කියලා කට ඇරලා කියන්නේ. යා කියලා අගට කියනවා. නමුත් මේක වඩාත් නිවැරදි උච්චාරණ ක්‍රමය නෙවෙයි. බ්‍රිටිෂ් ඇමරිකන් කියන ඉංග්‍රීසි ක්‍රම දෙකෙන්ම මේක උච්චාරණය කරන්නේ there කියලා. එහෙමනම් ඔබ මින් ඉදිරියට ඒ උච්චාරණය කළ යුත්තේ there is කියලා. there are කියලා. there is කෙටි වුණාම there's වෙනවා. there are කෙටි වුණාම there are වෙනවා. පැහැදිලිනේ? there is, there's, there are, there are. එමනම් මින් ඉදිරියට ඔබ භාවිතා කරන්න ඕනේ කතා බහේදී මේ කෙටි යෙදුම් භාවිතය ඉතාමත් පහසු වෙනවා. ප්‍රායෝගික වෙනවා. there's අපි වාක්‍ය කිහිපයක් හදලා බලමු ඔය කියන ක්‍රමයට. මේසේ උඩ පොතක් තියෙනවා. කොහොමද අපි වාක්‍ය ආරම්භ කරන්න ඕනේ? there is කියලා. අපි කතා කරන්න යන්නේ එක දෙයක් ගැන. එහෙමනම් there is මොකද්ද කියන්න යන්නේ? පොතක් තියෙනවා කියලා. තියෙනදී එහෙම නැත්නම් ඉන්න කෙනා තමයි අපි මේ වාක්‍ය රටාවේදී දෙවනුව සඳහන් කරන්න ඕනේ. මතකනේ? දෙවනුව සඳහන් කරන්න ඕනේ ඉන්න කෙනා එහෙම නැත්නම් තිබෙන දෙය. මේ වාක්‍යයේදී අපි කියන්නේ පොතක් ගැන. එහෙමනම් a book. දැන් කොටස් දෙකක් හරි. There is a book. Where? කොහෙද? අන්න එතනදී අපි තියෙන ස්ථානය ගැන සඳහන් කරන්න ඕනේ. අපි එතනදී එකතු කරන්න ඕනේ නිපාත පදයක් සහිත ස්ථානයක් ගැන. මෙහෙම කියමුකෝ. මේසය table T A B L E නමුත් මේක උච්චාරණය කරන්නේ table කියලා. E sound එකක් මැදින් එනවා. table. කොහෙද තියෙන්නේ? මේසය උඩ. මේසය මත. එහෙනම් on. එහෙනම් නිශ්චිතවම දන්න මේසයක් ගැන කියන්නේ. ඒ නිසා ද භාවිතා කරලා අපි මෙහෙම කියනවා. on the table. මේසය උඩ. on the table. මේසය උඩ. right. දැන් කොටස් තුනම හරි. දැන් අපි වාක්‍ය නැවත බලමු. There is a book on the table. There is a book on the table. අපි කතා කරනකොට කියනවා there's a book on the table. There's a book on the table. දැන් පැහැදිලිද? මේසය උඩ පොතක් තියෙනවා. There's a book on the table. අපි තව උදාහරණයක් බලමු. ගේට්ටුව ළඟ මිනිහෙක් ඉන්නවා. දැනුත් කතා කරන්න යන්නේ කෙනෙක් ගැන, එක දෙයක් ගැන. එහෙමනම් නැවතත් there is අපි යොදනවා. මිනිසෙක් a man. දැන් කොහෙද ඉන්නේ? වාක්‍ය අගට සම්බන්ධ කරන්නේ ඉන්න තැන. තියෙන තැන. මේ මිනිසයා ඉන්නේ කොහෙද? ගේට්ටුව ළඟ. ගේට්ටුව gate ළඟ near කියන වචනේ අපිට මෙතනදී
භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය නම් at කියන වචනේ ගන්න පුළුවන්. එමනම් මේ වෙලාවේ අපි භාවිතා කරමු near කියන වචනේ. near the gate. ගේට්ටුව ළඟ. near the gate. ගේට්ටුව ළඟ මිනිස්සෙක් ඉන්නවා. There is a man near the gate. මිනිසෙක් ඉන්නවා. අවිනිශ්චිත භාවයේ තියෙන්නේ මිනිසෙක් ගැන. කවුද කියලා අපි අඳුරන්නේ නැහැ. There is a man. නිශ්චිතවම ගේට්ටුව අපි අඳුරනවා. මොකද අපි ගේට්ටුව ඉදිරිපිට කියලා හිතමු. කොහේ හෝ වේවා ඒ නිසා තමයි අපි the භාවිතා කරලා තියෙන්නේ. Near the gate. There is a man near the gate. There is a man near the gate. අපි කතා කරනකොට there is කෙටි කරලා මෙන්න මේ විදිහට වාක්‍ය කියනවා. There's a man near the gate. There's a man near the gate. පැහැදිලිද? ගේට්ටුව ළඟ මිනිස්සෙක් ඉන්නවා. There's a man near the gate. There's a man near the gate. නැවතත් කියන්න. There's a man near the gate. There's a man near the gate. ගේට්ටුව ළඟ මිනිස්සෙක් ඉන්නවා. අන්න අතන මොනරෙක් ඉන්නවා. මොනරා, පීකොක්, මොනරෙක් අවිනිශ්චිතයි. එමනම් අපි a කියන වචනේ භාවිතා කරනවා. a peacock. එමනම් දැන් අපි කියනවා there is a peacock. කොහෙද ඉන්නේ? අන්න අතන. අන්න අතන කියන්න අපි භාවිතා කරන්නේ over there. මෙන්න මෙතන කියන්න අපි පාවිච්චි කරන්නේ over here. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා click කරලා බලන්න. අන්න අතන මොනරෙක් ඉන්නවා. There is a peacock over there. Over there. දැන් අපි ලස්සනට වාක්‍ය කියමු. කතා කරන විදිහට කෙටි කරලා කියමු. There is, there's. මතකනේ? හරි පටන් ගමු. Let's start. There's a peacock over there. There's a peacock over there. දැන් අපි අර හරි සන්තෝෂින් ආශාවෙන් ඊ ගැන කතා කරනවා නම් එය අපේ හඬිනුත් පෙනෙන්න ඕනි. facial expressions විශේෂයෙන්ම අපි කියන්නේ body language එක අපේ හොඳටම තියෙන්න ඕනි කතාවේදී. ඒ වගේම අපේ ඒ හැඟීම භාවය ප්‍රකාශ කරන්න ඕනි හඬිනුත්. මේ දෙකේ එකතුව තමයි ඵලදායි sannivedanayak බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ලස්සනට කතා කරනවා කියලා කියන්නේ. මේ ගැන මම මීට කලිනුත් කියලා දීලා තියෙනවා. හොඳයි අපි වාක්‍ය මොකක්ද? අන්න අතන මොනරෙක් ඉන්නවා. There's a peacock over there. There's a peacock over there. ඔයාලා මුලින් මේක කෙටියෙන් කොටස් කරගෙන නිර්මාණය වන ආකාරය අවබෝධ කරගන්න ඕනේ. ඉන්පස්සේ පුහුණු වීම කරන්න ඕනේ. පුහුණුව අවසන් වෙන්න ඕනේ අන්න අර මං කියපු ක්‍රමයට. කොහමද? අන්න අතන මොනරෙක් ඉන්නවා. මේ හැඟීම ප්‍රකාශ කරන්න ඔයා කියන්න ඕනේ හඬිනුත් මේක උච්චාරණය කරන්න ඕනේ හරියට. ඒ භාවය ප්‍රකාශ කරන්න ඕනේ හරියටම. There's a peacock over there. Look, there's a peacock over there. There's a beautiful peacock over there. There's a beautiful peacock over there. කවදාවත් අමාරුයි කියලා අතහරින්න එපා. Never give up. Never give up. කවදාවත් අතහරින්න එපා. Can you understand? Until you achieve your goal, never give up. යමකින් ජය ගන්නාතුරු සාර්ථක වනතුරු අතහරින්න එපා. So that is the secret of the success. Nothing else. ඒ තමා සාර්ථකත්වයේ රහස වෙන කිසිවක් නෙවෙයි. එහෙමනම් අපි මෙවැනි වාක්‍යයක් තව දුරටත් සාකච්ඡා කරලා බලමු. ළඟ තියෙනවා බැංකුවක්. මේ ළඟ තියෙනවා බැංකුවක්. මොකද්ද අපි හදන්න යන වාක්‍ය? මේ ළඟ තියෙනවා බැංකුවක්. අපි කොටස් කරගමු. Now we are going to talk about one thing. අපි දැන් කතා කරන්න යන්නේ එක දෙයක් ගැන. මොකද්ද? බැංකුවක්. බැංකුවට කියනවා බැංක් කියලා. මතක තියාගන්න මේකේ තව අර්ථයක් තියෙනවා. මොකද ඉංග්‍රීසි භාෂාවේ එක වචනයකට අර්ථ කිහිපයක් තියෙනවා. අන්න ඒ නිසා මේ බැංක් කියන වචනේට තවත් ප්‍රධාන තේරුමක් තියෙනවා. ඒ තමයි ඉවුර. ගංගාවේ ඉවුර කියන්න අපි කියනවා the bank of the river. The bank of the river. ගංගාවේ ඉවුර. දැන් පැහැදිලිද? එමනම් බැංක් කියන්නේ තා කෙටියෙන් බැංකුවටත් කියනවා ඉවුරටත් කියනවා. නැවත පාඩමට එමු. බැංකුවක් තියෙනවා මේ ළඟ. කියන්නේ යන්නේ එක දෙයක් නිසා අපි තෝරගන්නේ there is. There is. මොකක්ද තියෙන්නේ? බැංකුවක්. A bank. There is a bank. මේ ළඟ. Near here. Near here.
There's a bank near here. මේ ළඟ බැංකුවක් තියෙනවා. There's a bank near here. පැහැදිලිද? දැන් ඔහොම අපි වාක්‍ය කියාගෙන යනකොට මෙතෙක් සාකච්ඡා කරපු සියලුම වාක්‍යවල කොටස් තුනක් තිබුණා. මතකද? මුලින් කියන්න වෙනවා there is, එහෙම නැත්නම් there are. ඊට පස්සේ ඉන්න කෙනා හෝ ඉන්න පිරිස ගැන කියන්න වෙනවා. ඊන් පස්සේ ඉන්න ස්ථානය ගැන කිව්වා. එතකොට කොටස් තුනක් මේ වාක්‍යයේ අපිට දක්නට ලැබුණා. නමුත් දැන් බලන්න සමහර තැන්වලදී අපිට කොටස් තුනම අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි උදාහරණ කීපයක් කියන්නම්කෝ. රහසක් තියෙනවා. රහසක් තියෙනවා. දැන් මේ වගේ දෙයක් කියනකොට බලන්නකෝ තියෙන තැනක් ගැන කියවෙනවද කියලා? නැහැ. තියෙන තැනක් ගැන කියවෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඒක යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියි. රහසක්. A secret. A secret. තියෙනවා. දැන් අපි පාවිච්චි කරන්න ඕනේ එක දෙයක් නිසා there is. There is a secret. There is a secret. කතාවේදී අපි there is කැටි කරලා there's කියලා පාවිච්චි කරනවා. එhmenan මේක කොහොමද කියන්නේ? There's a secret. There's a secret. රහසක් තියෙනවා. There's a secret. පැහැදිලි නේද? අපි කොහොමද කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන කතාව කොහොමද කියන්නේ ඉංග්‍රීසි? එතනදී තියෙන තැනක් ගැන කියවෙන්නේ නැහැ. එහෙමනම් හරිම ලේසි. කොහොමද අපි වාක්‍ය හදන්නේ? ප්‍රශ්නය problem, a problem ප්‍රශ්නයක්. දැන් එක දෙයයි තියෙන්නේ. ඒ නිසා අපි පාවිච්චි කරනවා there is. There is a problem. There is a problem. කතාවේදී අපි කියන්නේ කොහොමද? There's a problem. There's a problem. ප්‍රශ්නයක් තියෙනවා. There's a problem. ප්‍රශ්නයක් තියෙනවා. එවැනි අවස්ථාවකදී බොහොම සතුටින් නෙමෙයිනේ ප්‍රශ්නයක් තියෙනකොට අපි කතා කරන්නේ. අපි සීරියස් මූඩ් එකක් ගන්නවා. නේද? එහෙම නැත්නම් ඒ භාවය හරියට ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා. There's a problem. There's a problem. දැන් පැහැදිලිනේ? හොඳයි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යන්න කලින් මම ඔබට යමක් මතක් කරන්න අවශ්‍යයි. ඔබට අවශ්‍ය කරන සියලු පාඩම් මගේ channel එකට ගියපුවම ලබා ගන්න පුළුවන්. මොකද මම දිනපතා වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඒ වගේම ඔබට දැනගන්න විශේෂයෙන් අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔබට අවශ්‍ය කරන සියලුම ඉංග්‍රීසි විශේෂයෙන්ම ව්‍යාකරණ සහ කතා කිරීම. ව්‍යාකරණ සහ කතා කිරීම. මේක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ භාෂාවක. ලිවීම අනිත් කොටසුත් අත්‍යවශ්‍යයි. නමුත් ඔබට මේ මොහොතේදී ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් කාරණාව වෙන්නේ ඉංග්‍රීසි අපි දන්න දේ කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එhmenan ඒ සඳහා ව්‍යාකරණ අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙක් කියනවා නම් ව්‍යාකරණ නොමැතිව කතා කරන්න පුළුවන් නම් කියලා. ඔව් කතා කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට වාක්‍යයක් හොඳින් හිතලා මතලා නිර්මාණය කරගන්න බෑ. ඔහුට සැකයි මේ වාක්‍යය හරිද වැරදිද කියලා. ඒකේ නිවැරදිකම තහවුරු කරගන්න නම් ඔබට ඔබ සතු විශාල වත්කමක් තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ විශාල වත්කම? එකම වත්කම හොඳ ව්‍යාකරණානුකූල දැනුමක්. කෙනෙකුට භාෂාවක් සම්බන්ධ හොඳ ව්‍යාකරණානුකූල දැනුමක් තියෙනවා නම් ඔහුට බය නැතුව ලියන්න පුළුවන්. ඔහුට බය නැතුව කතා කරන්න පුළුවන්. අපි ඊළඟ පාඩමටත් යමු. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කරලාම පාඩමට ලෑස්ති වෙන්න. යමක් යම් තැනක තියෙනවා, යමෙක් යම් තැනක ඉන්නවා කියද්දී there is ගත්තා. එහෙමනම් මේකේ බහුවචන ස්වරූපය there are. යම් තැනක පිරිසක් ඉන්නවා. මිනිසුන් වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් තැනක ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී අපි භාවිතා කරන්නේ there are කියන phrase එක. අපි උදාහරණ කිහිපයක් කියමු. මේසෙ උඩ පෑන් දෙකක් තියෙනවා. මම හැම වෙලාවම පාඩම් පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන්නේ ඊටාම සරල වාක්‍ය. හේතුව අපි මුලින්ම කරන්න ඕනේ මේ වාක්‍ය රටාව, ව්‍යාකරණය. එහෙම නැත්නම් මේ රටාව හඳුනා ගැනීම. ඉන්පසුව පුළුවන් අපිට වැඩ දාන්න. එහෙම නේද? හොඳයි. එහෙමනම් මේසෙ උඩ පෑන් දෙකක් තියෙනවා කියලා අපි කොහොමද කියන්නේ? Now we are going to talk about something plural as there are two objects. What are they? Two pens. Pen දෙකක් තියෙනවා මේසෙ උඩ. You know, මේසෙ උඩ on the table. මොනවද තියෙන්නේ? Two pens. Two pens. There are මොනවද? Two pens. කොහෙද? On the table. There are what? Two pens. Where? On the table. Just try and see once again. There are what? මොනවද?
2 pens. Where? කොහෙද? On the table. Right. සම්පූර්ණ වාක්‍ය there are 2 pens on the table. කතාවේදී අපි there are බවට පත් වෙනවා. එමනම් there are 2 pens on the table. There are 2 pens on the table. මේසෙ උඩ පෑන් දෙකක් තියෙනවා. අපි කොහොමද කියන්නේ? මගේ කාමරේ මදුරුව ගොඩක් ඉන්නවා. මගේ කාමරේ මදුරුව ගොඩක් ඉන්නවා. මදුරුව ගොඩක් ඉන්නවා. මදුරුව mosquitoes ගොඩක්. මේවට වචනත් ගොඩක් තියෙනවා. හරිම ලේසි ෆ්‍රේස් එක තමයි a lot of. a lot of ගොඩක්. කතාවේදී අපි කියන්නේ a lot of. a lot of මොකුන්ද? මදුරුව. mosquitoes. a lot of mosquitoes. අන්න වාක්‍යයේ ප්‍රධානම කොටස අපි හදාගත්තා. මොකද්ද? මදුරුව ගොඩක් ඉන්නවා. a lot of mosquitoes. කොහෙද? මගේ කාමරේ. මගේ කාමරේ. in my room. in my room. හරි. දැන් අවශ්‍ය කරන ප්‍රධාන කොටස් දෙකක් ඉවරයි. දැන් පළවෙනි කොටස මොකක්ද එතකොට? Now we are going to talk about something plural. Right? එහෙනම් මොකක්ද කරන්න ඕනේ? There are a lot of mosquitoes. There are a lot of mosquitoes in my room. අපි කතාවේදී කියන්නේ කොහොමද? There are a lot of mosquitoes in my room. There are a lot of mosquitoes in my room. අපි සන්තෝෂින්ද කියන්නේ ඔය වගේ දෙයක්. මදුරුව ගොඩක් ඉන්න එක ගැන සන්තෝෂ වෙනවද? නෑ. එහෙමනම් අපි පොඩ්ඩක් worried voice එකෙන් කියන්න ඕනේ නේද? කනගාටු ස්වරූපයෙන් කියන්න ඕනේ. එහෙමනම් බලන්න මගේ කාමරේ මදුරුව ගොඩක් ඉන්නවා. බලන්න මගේ කාමරේ මදුරුව ගොඩක් ඉන්නවා. කියන්න බලන්න මේ මූඩ් එක දාලා. කොහොමද ඒක කියන්නේ? ඒ භාවය කොහොමද ප්‍රකාශ කරන්නේ? See, there are a lot of mosquitoes in my room. See, there are a lot of mosquitoes in my room. I don't know what to do. I don't know what to do. අනේ මන්දා මොනවා කරන්නද කියලා. I don't know what to do. මම දන්නේ මොනවා කරන්නද කියලා. ඉතින් පොඩි පොඩි වැඩ කැලි ටිකක් දාන්න පුළුවන්. ඉංග්‍රීසි අල්ලගත්තට පස්සේ බය වෙන්න එපා. සියලු දෙනාටම පුළුවන්. සතපුම් දහස් ගණනක ගමනක් වුණත් ආරම්භ කරන්න ඕනේ එක පියවරකින්. නේද? එhmenan ඔයාලා මේ තියෙන පළවෙනි පියවර ඊටාම ශක්තිමත්ව නිවැරදිව තියාගන්න සියලු දෙනාට ජයග්‍රාහී ගමනක් යන්න පුළුවන්. හොඳයි අපි ඒක කියමු නැවතත්. බලන්න මගේ කාමරේ මදුරුව ගොඩක් ඉන්නවා. අනේ මන්ද මම මොනවා කරන්නද කියලා. See, there are a lot of mosquitoes in my room. I don't know what to do. නැවත කියමු නේද? එකපාරක් කියමු. අමාරුයි කියලා හිතන්න එපා. never give up. අතාරින්න එපා. You can. හරි පටන් ගමු නේද? එහෙමනම් කොහොමද කියන්නේ? See, there are a lot of mosquitoes in my room. I don't know what to do. Once again, are you ready? Okay, here we go. See, there are a lot of mosquitoes in my room. I don't know what to do. හරි. එහෙනම් අපි තවත් උදාහරණ කිහිපයක් සාකච්ඡා කරලා බලමු. මිනිස්සු වගේක් ඉන්නවා ගේට්ටුව ළඟ. මිනිස්සු වගේක් ඉන්නවා ගේට්ටුව ළඟ. පැහැදිලිද? ගේට්ටුව ළඟ අපි නිශ්චිතවම දන්න ගේට්ටුවක් ගැන කියන්නේ. එහෙමනම් අපි the භාවිතා කරලා කියනවා near the gate. අවශ්‍ය නම් at the gate කියලා කියන්නම් පුළුවන්. near the gate කියලා ගමු. near the gate. ගේට්ටුව ළඟ. කවුද ඉන්නේ? මිනිස්සු වගේ. පිරිසක්. යම් පිරිසක් ඉන්නවලු. හැබැයි නිශ්චිතවම දැන් අපි සංඛ්‍යාව දන්නේ නැහැ. අපි මෙහිදී කරන්න ඕනේ some කියන වචනේ භාවිතා කිරීම. some කියන වචනේ. සාමාන්‍යයෙන් මේ some කියන වචනේ තේරුම තමයි සමහර අපි කතාවේදී කියන්නේ සමහරක් some people සමහර මිනිස්සු ටිකක් කියන අර්ථය සඳහා මේක භාවිතා කරනවා. some water වතුර ටිකක්. some tea තේ ටිකක්. some money මුදල් ටිකක්. අපි මුදල් සම්බන්ධව කතා කරද්දිනොත් එහෙමයි පාවිච්චි කරන්නේ. some money මුදල් ටිකක්. සල්ලි ටිකක්. ඒ වගේම වගයක් අපි අර කතාවෙත් කියන්නේ පොත් වගයක්. some books මිනිස්සු වගයක්. some people. දැන් පැහැදිලිද? එහෙනම් සමහර සමහරක් වගයක් ටිකක්
මෙන්න මෙවැනි අර්ථ ගණනාවක් මේ some කියන වචනේ තියෙනවා. අපි මෙතනදී භාවිතා කරන්නේ එතකොට some. මිනිස්සු වගේ some people. කොහෙද ඉන්නේ? near the gate. මිනිස්සු වගේක් කියපුවාම මෙතන පිරිසක් ඉන්නවා කියලා දැනෙනවා. එතන පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරන්න ඕනේ there are. එහෙනම් අපි කොහොමද කියන්නේ? There are some people. There are some people near the gate. There are some people near the gate. අපි කතාවේදී there are බවට පත් කරනවා. කොහොමද කියන්නේ එතකොට? There are some people near the gate. There are some people near the gate. අපි එක ටිකක් කුතුහලයේ අඳුරන්නේ නැති පිටසක්. There are some people near the gate. Go and see. ගිහලා බලන්න. Look. There are some people near the gate. Go and see. Look. There are some people near the gate. Go and see. I don't know who they are. I don't know who they are. මම දන්නේ ඒගොල්ලෝ කවුද කියලා. හොඳයි. දැන් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් පැහැදිලි. වාක්‍ය රටාව පැහැදිලි. නමුත් ඔතනින් නැවතුනොත් වැඩේ ඉවරයි. කවදාවත් ඉදිරි ගමනක් නැහැ. ඔයාලා කරන්න ඕනේ ඔය වෙනි වාක්‍ය ඕගොල්ලන්ට අවශ්‍ය කරන වාක්‍ය ටික නිර්මාණය කර ගැනීම. මෙන්න මේ වගේ. මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? ඔව් 5 දෙනෙක් ඉන්නවා. සමාජිකයෝ 5යි 5 members. කොහෙද? in my family. family කියන වචනේ උච්චාරණයේදී family කියලාත් උච්චාරණය කරනවා. එhmenan in my family. කොහෙද? in my family. කී දෙනෙක්ද? 5 members. එහෙමනම් there are. මොකද බහුවචන දෙයක් නිසා. කොහොමද කියන්නේ? There are 5 members in my family. There are 5 members in my family. ඉතින් ඕගොල්ලෝ 5 එක 4 3 2 ඔය විදිහට වෙනස් කරගන්න. When you talk about something yourself you can say this. ඔයාලා ගැන යමක් කතා කරද්දී මේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. මගේ පවුලේ සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා, 5 දෙනෙක් ඉන්නවා, 6 දෙනෙක් ඉන්නවා ඔය විදිහට. There are 5 members in my family. There are 5 members in my family. පිට්ටනියේ සෙල්ලම් පිට්ටනියේ ළමයි වාගයක් ඉන්නවා. කොහොමද කියන්නේ? There are ළමයි වාගයක්. Some children. ඒ නිශ්චිත නැණි ඉන්න සංඛ්‍යාව. අපි දන්නේ නැහැ. අර තිබුණත් වැදගත් නැහැ. ඒ ඉන්න සංඛ්‍යාව ගණන් කරලා කියන්න තරම් වැදගත්කමක් නැහැ. ළමයි වාගයක්. ළමයි ටිකක්. එහෙනම් කියන්න ඕනේ some children. There are some children in the playground. There are some children in the playground. There are some children in the playground. අපිට ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. ළමයි වගේක් ඉන්නවා සෙල්ලම් කරමින් පිට්ටනියේ. ළමයි වගේක් ඉන්නවා there are some children සෙල්ලම් කරමින්. අපි මෙතනදී ing ඇතුළත් ක්‍රියාපදයක් භාවිතා කරනවා. අපි ඒකදී කියනවා present participle verb එකක් කියලා. එහෙනම් කොහොමද කියන්නේ? There are some children playing. කොහෙද? පිට්ටනියේ. In the ground. There are some children playing in the ground. There are some children playing in the ground. අපි මේ වෙලාවේ අපි මේ පරණ කියමන් ටිකකුත් බලමු. මේ there is භාවිතා කරලා කියලා තියෙන. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. මෙහෙම සිංහල කියමනක් තියෙනෝනේ. සුද්දා මේකට කියන්නේ මෙන්න මේ විදිහට. ඒතර සුද්දාගේ කියමන මේක. There is no smoke without fire. There is no smoke without fire. Without නැතිව fire ගින්දර. No smoke දුමක් නැහැ. එමනම් there's no smoke without fire. කතා කරද්දී අපි කියනවා there's no smoke without fire. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. There's a woman behind every successful man. There's a woman behind every successful man. There's a woman ගැහැණියක් ඉන්නවා. Behind පිටුපස every සෑම
successful සාර්ථක man මිනිසා. එහෙමනම් මේ මොකද්ද කියන්නේ? සෑම සාර්ථක මිනිහෙකු පිටුපසම කාන්තාවක් සිටී. සෑම සාර්ථක මිනිහෙකු නැත්නම් පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටිනවා. There's a woman behind every successful man. පාඩම අවසන් කරන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන විශේෂ දෙයක්ත් තියෙනවා මේ පාඩම සම්බන්ධව. මම කියවනේ අපි පාඩම හඳුනා ගැනීම සඳහා කෙටියෙන් අපි මේ වැඩේ කරේ. සරල වාක්‍ය තමයි බොහෝ වෙලාවට හැදුවේ. දැන් ඊළඟට අත්‍යවශ්‍ය කාරණාව තමයි you must know the four forms of the sentence. You must know the four forms of this pattern. මේ pattern එකේ four forms දැනගන්න ඕනේ. මොනවද four forms කියන්නේ? මේසිය උඩ පොතක් තියෙනවා. මොකක්ද මේ වාක්‍ය? යථාර්ථයේ ප්‍රකාශනය. අපි ඒකට කියනවා positive statement එකක් කියලා. මේසිය උඩ පොතක් නැහැ. අපි ඒකට සිංහලෙන් කියන්නේ නැතාර්ථයේ ප්‍රකාශනයක්. ඉංග්‍රීසියේදී කියනවා negative statement එකක් කියලා. දැන් ওই දෙකම ප්‍රශ්න වලට හරවනවා. එතකොට යථාර්ථයේ ප්‍රශ්නයක් සහ නැතාර්ථයේ ප්‍රශ්නයක් ලැබෙනවා. මේසිය උඩ පොතක් තියෙනවද? positive question එකක්. යථාර්ථයේ ප්‍රශ්නයක්. එතකොට කරන්න ඕනේ මේ උපකාරක ක්‍රියාව වන is මුලට ගන්නවා. is මුලට ගන්නවා. එතකොට is there. මතකනේ මේ වචනේ there කියන්න එපා. is there. Is there a book on the table? හැබැයි ප්‍රශ්නයක් නේ. එhmenan ප්‍රශ්නයක් අහන විදිහට අහන්නත් ඕනේ. Is there a book on the table? Is there a book on the table? මේසිය උඩ පොතක් තියෙනවද? දැන් මේක මේසිය උඩ පොතක් නැද්ද? negative statement එකක්. නැතාර්ථේ මේසිය උඩ පොතක් නැද්ද? negative question එකක්. නැතාර්ථේ ප්‍රශ්නයක්. අපි ඒක අහද්දී is එකට not එකතු කරලා මුලට ගන්න. is එකට not එකතු කරලා මුලට ගන්න. දැන් කොහොමද කියන්නේ? Isn't there? Isn't there a book on the table? අපි දැන් මේක ප්‍රශ්නයක් විදිහට අහන්නත් ඕන නිසා isn't there a book on the table? Isn't there a book on the table? මේසෙ උඩ පොතක් නැද්ද? දැන් මේව හරි වටිනවා. දැන් මේ බලන්නකෝ. හිටි ගමම්ම අපි කතා කර ඉන්නකොට අපි ගාවට කවුරු හරි ඇවිල්ලා අහනවා මේ ළඟ බැංකුවක් තියෙනවද? මේ ළඟ බැංකුවක් තියෙනවද? කලබල වෙන්න එපා. එයා කොහොමද අහන්නේ අපි? ඔය ප්‍රකාශනය එයා අහන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ වෙන කෙනෙකුගෙන් අහන්නේ. මේක ප්‍රශ්නයක් නිසා බැංකුවක් ගැන අහන්නේ. එහෙමනම් there is භාවිතා කරනවා. ප්‍රශ්නයක් නිසා is there වෙනවා. එහෙමනම් අහන්න ඕනේ කොහොමද? Is there a bank? කොහෙද? near here. මේ ළඟ. දැන් අපි කතා කරමු. කතා කරන විදිහට කොහොමද දාන්නේ? Is there a bank near here? Excuse me. Is there a bank near here? Excuse me. Is there a bank near here? Oh my honey. එතකොට ඕගොල්ලෝ කියනවා ඔව් කියලා තියනවනේ. Yes, there's one. Yes, there's one. එමනම් දැන් කියමු කොහමද? මේ ළඟ බැංකුවක් තියෙනවද? Is there a bank near here? ඔයාලා උත්තර දෙනවා. ඔව් එකක් තියෙනවා. Yes, there's one. Yes, there's one. ඔව් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට පුහුණු වීම කරන්නත් අමතක කරන්න එපා. හැමදාමත් කියන දෙයක් තියෙනවා. පාඩම එහෙම් මෙහෙම් බලලා හරියන්නේ නැහැ. මේ පාඩම නෙමෙයි මොන පාඩමක් වුණත් එහෙම් මෙහෙම් බලලා මුලින් බලනවා, අගින් බලනවා, ඊළඟ වීඩියෝ එකට යනවා. කොහොම ඉගෙන ගන්න බෑ. මුල කොටස බලනවා, අවසානයේ අතාරිනවා. කොහොමත්ම බෑ. එහෙමනම් යමක් කරනවා නම් සිතින් ගතින් දෙකෙන්ම වෙන් වෙන්න ඕනේ මේ වැඩේට. එහෙමනම් සම්පූර්ණ කැපවීමෙන් යුතුව මේ පාඩම් ටික මුල ඉඳන් අග දක්වා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට විතරයි අපි හරියට යමක් කළා වෙන්නේ. හරියට යමක් කළා නම් හරියටම ප්‍රතිඵලත් ලැබෙනවා. මේ කියපු දේ ගැන නැවත නැවතත් සිතන්න. හරියටම යමක් කළොත් හරියටම ප්‍රතිඵලත් ලැබෙනවා. So it's time for me to wind up this program. But I'm coming back again tomorrow too. Till then, have a nice day. Goodbye.